ලියා ගන්න බිටු අනුසාරිත මෙහෙයුම්. ඉපිලෙන ලක්ෂීය අංක ගණිතය භාවිතයෙන් සුළු කරන්න කියන්නේ මොකක්ද? ඉපිලෙන ලක්ෂීය අංක ගණිතය භාවිතයෙන්. ඉපිලෙන ලක්ෂ සංඛ්‍යා කියලා නම්බර් සිස්ටම් වල තියෙනවා. ඔය IEEE වලට අයත් සංඛ්‍යා ක්‍රමයක්. ඒ සුළු කරන්න කියන්නේ ඉපිලෙන ලක්ෂ සංඛ්‍යා කියන්නේ ළමයි කවුද මේ සක්සරණේ අර බලයන්ම තමයි. ඒ කියන්නේ දැන් 100 කියන්නේ 10 දෙවෙනි බලයනේ. අන්න ඒ විදිහට අපි මේ ගාන හදන්න ඕනේ. දැන් ඕක කොහොමද ඔයාලට කියලා දෙන්නේ? floating points ඉපිලෙන ලක්ෂ සංඛ්‍යා වලට කියන්නේ. ඔය ගාන අපි හදන්න ඕනේ දැන් ඕක කියලා දෙන්න ගියොත් එහෙම දැන් මෙතනද ඔයාලට ලොකු වෙලාවක් යනවා. significant base එක exponent ඔය ඔක්කොම කියන්න ඕනේ. මම ඒකට වෙනම පොඩි නෝට් එකක් දෙන්නම්. ඒ කියන්නේ මේ පොඩි PDF එකක් තියෙනවා මං ගාව. ඒක තමයි මම මේ පොඩි නෝට් එකක් තියෙනවා මං ගාව ඒකට පිටු දෙකක. මම මේක එවන්නම්. ඊට පස්සේ අපි කරමු. ඒ කියන්නේ අර ඉපිලෙන ලක්ෂ සංඛ්‍යා කියන්නේ මේ විදිහට හදන්න. අර ඔයාලට දීලා තියෙන ගාන දැන් අපිට 75 කියන සංඛ්‍යාව ගන්න පුළුවන්නේ 7.5 වැඩි කිරීම 10 පළවෙනි බලය. 10 පළවෙනි බලය 10යි 7.5 වැඩි කරාම 75යි. අන්න ඒ විදිහට ගාන හදලා බලන්න. හරි අපි බලමු බිටු අනුසාරිත මෙහෙයුම් කියන මාතෘකාවද. හරි තමයි මේ. මෙහෙයුම් දැන් බිටු කිව්වහම එක බිඳුව කියන එක අපි පැහැදිලි. එතකොට මෙහෙයුමක් කිව්වහම ඕක සිද්ධ වෙන්නේ ගේට්ස් එක්ක. දැන් අපි ලොජික් ගේට් වලදී ඉගෙන ගත්තනේ AND ගේට් එක, NOT ගේට් එක, OR ගේට් එක කියන ගේට්ස්. එතකොට දැන් ගොඩක් වෙලාවට විභාගෙදී මේ කොටස හරියට අහනවා. අතට අපි මේ දැන් ඉගෙන ගන්න යන්නේ ළමයි යම් කිසි දිවිමය සංඛ්‍යාවක් n කියන කර්මයට ලක් වුණාම කියන්නේ n කර්මයෙන් ආවා ගේට් එකක් ගැන සම්බන්ධයක් වෙන්නේ නැහැ. ඒ n කියන මෙහෙයුමට ලක් වුණාට පස්සේ අපි ඇතුළත් කරපු සංඛ්‍යාවට මොනව වෙයිද? ඕක තමයි මෙතනදී අපි කතා කරන්නේ. අපි බලමුකෝ ඉස්සෙල්ලා ඕක තේරෙයි ඔයාලට. මේකේ පළවෙනි එක්කෙනා අපි කරමුකෝ. කියන්නකෝ මේ මාතෘකාව ලියුවනම් පළවෙනි මෙහෙයුම බිටු අනුසාරිත not මෙහෙයුම. මේක හරි ලේසි. බිටු අනුසාරිත not මෙහෙයුම. අපි උදාහරණයක් ගමු. අපි 0.1 කියලා සංඛ්‍යා දෙකක් බිටු දෙකක් ගමුකෝ ළමයි. මෙන්න මේ බිටු දෙක අපි ඇතුල් කරමු not කියන මෙහෙයුමට. දැන් ඔයාලා හැමෝම not කියන එක දන්නවනේ ගේට් එකකින් දන්නවා ක්‍රියාවකින් දන්නවා. ඒතර හැමෝම දන්නවා not කියන එකට ඇතුල් වුණාම එළියට එන්නේ මොකක්ද කියලා. output එක. හරි. මට කියන්න output එක මොනවා වෙයිද ළමයි? එක වෙනවා. එක දැම්මොත් බිඳුව වෙනවා. ඕක තමයි බිටු අනුසාරිත not මෙහෙයුම කියලා කියන්නේ. right. ඕක ලියාගමු. ඊට පස්සේ මම දෙන්නම් මේකට අදාළ example එකක්. right. මට මේකේ උත්තරේ දෙන්න. ඔය උදාහරණයක් වටින ඔයාලා මේ දැන් යටින් ලියා ගන්න ඕක අපිට a සහ output කියලා මෙහෙම දෙන්නෙක් ඉන්නවා. not මෙහෙයුමට ලක් වුණාට පස්සේ ඔන්න එළියට එන එක එනවා. example එකක් තියෙනවා මේ විදිහට. right. එතකොට මේ example එක not මෙහෙයුමට දැම්මහම මොකක්ද දෙන්න ඕනි? 0.1 0.1 0. අන්න හරි.
මේක තමයි අවසාන උත්තරය. කියන්නේ සියලුම සංඛ්‍යා මොනවා කරනවද? මාරු කරනවා. දෙපැත්ත මාරු කරනවා. හරි. ඔය පළවෙනි එක්සැම්පල් එකනේ. ඔන්න දෙවෙනි එක්සැම්පල් එක. no 8 සමානයි. ළමයි. මේක අපි දෙන්නේ දශමය. දශමය 8. දශමය 8 not මෙහෙයුමට ඒ කියන්නේ අපේ 10 පාදයෙන් 8 සංඛ්‍යාව not මෙහෙයුමට ලක් වුණොත් මොකක් වෙයිද උත්තරේ? උත්තර හිතලා බලලා කියන්න. හදිසි වෙන්නේ නැතුව. මට උත්තරේ විතරක් කිව්වනම් ඇති. එතකොට මම තේරුම් ගන්නම්කෝ වැඩේ අල්ලගත්තද නැද්ද කියලා. අශාන්ගේ උත්තරේ 8 රිනාටද නැත? ඉෂාන්ගේ උත්තරේ හරි. ඉෂාන් රන්දුනු උත්තරේ හරි. නිමේෂේෂාන් ඕක දිවිමය කරලා කරනවද? අනිවාර්යෙන්. ඒෂාන්ගේ උත්තරේ පිළිගන්න බෑ. ආකාශ්ගේ උත්තරේ හරි. හැබැයි මට ඕනි දිවිමය උත්තරය නෙවෙයි. සංසලාගේ උත්තරේ වැරදි. ඒෂාන්ගේ උත්තරේ හරි. නමුත් මට ඕනි ඕක නෙවෙයි. උත්තරේ හරි. මට ඕනි ඕක නෙවෙයි. මට ඕනි දශමයේ සංඛ්‍යාවමයි. දිනාලිගේ හරි. සංසලාටත් ඒකමයි. ශියෝනිටත් ඒකමයි. අප උත්තර හරි. නමුත් මට උත්තරේ ඕනි දශමය දිවිමය නෙවෙයි. හරි දැන් උත්තර හරි. හේෂානිගේ වැරදි. හේෂාන්ගේ උත්තරේ වෙන එකන්නේ. දශමයේ 7 උත්තරේ. හරි. උත්තරේ ඇහිලා 7. දැන් අපි බලමු කොහොමද ඔක ගත්තේ කියලා. කොවිඩ් නෑ නේද? දැන් මෙහෙමනේ ළමයි. අපිට ළමයි not කියන කෙනා දැන් අපි හොඳටම දන්නවා මේක බිටු අනුසාරිත මෙහෙයුමක්. එතකොට බිටු අනුසාරිත මෙහෙයුමකට කීයටවත් අපිට ළමයි දශමයේ සංඛ්‍යාවක් ලක් කරන්න බෑ. ඒ කියන්නේ 8 කියන කෙනා not කර්මයට ලක් කරා කියලා ඍණ 8වත් නෝ කණි පැත්ත හැරෙන එකවත් අපි දන්නේ නැහැ ළමයි. ඒ නිසා අපිට සිද්ධ වෙනවා
8 කියන සංඛ්‍යාව මුලින්ම දිවිමය කරගන්න. ඉතින් 8 කියන සංඛ්‍යාව දිවිමය කරන්න යනකොටම අපි දන්නවා 8 කියන සංඛ්‍යාව හැදෙන්නේ දිවිමය 1.3කින් කියලා. ඉතින් මේක දිවිමය කරාට පස්සේ ළමයි දැන් එයානේ අපි මේ විදිහට එයානේ අපි දැන් මේ පැත්තට බිටු කර්මයට ලක් කරන්නේ. එහෙනම් මේකේ උත්තරේ එනවා 0.111 කියලා දිවිමය. එතනින් පස්සේ අපිට උත්තරේ එනවා එකේව 3ක් එන්නේ ළමයි 7 කියන සංඛ්‍යාවට. දශමය 7. එහෙනම් 8 කියන දශමය සංඛ්‍යාවේ not මෙහෙයු මේ පිළිතුර තමයි ළමයි 7 කියන සංඛ්‍යාව. right. ඔන්න අඩුපාඩු ටික හදාගන්න. ඔහොම තමයි MCQ අහන්නේ. මම දෙකයි අද විශේෂ කොටසක් කියලා දෙනවා. ඔන්න මේ කොටස එකයි ඔයාලට මේ දුන්නේ. දැන් මේවා අපි Python වලදී කරන කොටස්. නමුත් දැන් මේවා number system වලට ගිය අවුරුද්ද ඉඳලා ඇඩ් කරා. ඒ නිසා අපිට මේ පිටු අනුසාරක මෙහෙයුම ඉගෙන ගන්න ඕනේ. මොකක්ද දේශාන් ගැටලුව? මොකක්? ඇප්ටඩේද අප්ඩේට්? අර 1 2 4 4 උඩින් දාගෙන යන්නේ. ඔව්. ඒක 1 4 8 කියලා දාගෙන ඉවර දෙක මගේ හරි. ඒක තමයි මම බෙලා 256 එකක් ආවේ මොකද කියලා. ඔව් ඒක තමයි අවුල කියන්නේ. හරි. දැන් එන හැමෝටම තේරුණානේ? හරි අපි ඕනනම් තව ගානක් කරමු උදාහරණය තුන්වෙනි උදාහරණය හැමෝම එකට කරමු. right not 6 not 6 උත්තරේ කියන්නේ නාමය චමිදු ආකාශ් කොතිසරි එක කියලා ඇවිල්ලානේ ඔෂදේ එක ඒෂාන් නාමය රංගී නාමය ඒක නමය කරන්න රංගී 100යි කියන්නේ 100 එක කියලා බෑ රස්සරණී එක්කලු ආශාන් එක්කලු ආකාශයුත් එක හරි මට ඕනේද මේ දිවිමේ නෙමෙයි මම ඉල්ලන්නේ දශමයේ උත්තරේ 1 2 1 2 1 කියලා අහලා තියෙනවා මම දන්නේ නැහැ 110 දිවිමේ මේ ඔක්කොම මොකක්ද මේ කට්ටිය වරද්ද ගන්නවානේ. ඔයි සයි බලන්න. 6 කියන සංඛ්‍යාව දීමේ කරමු. 6 දීමේ කරාම කීයද? 6 දීමේ කරාම 0.1 1 බිංදුව. අපිට ඕන ඉස්සරහට බිංදුවක් දාන්න පුළුවන් පිටු 4න් යන හින්දා. මේ තියෙන 6 දීමේ කරාම. හැබැයි මෙතනදී අපි පරිස්සම් වෙන්න ඕනි කාරණාවක් තියෙනවා. ඒක තමයි ඉස්සරහට බිංදුව දැම්මොත් සම්පූර්ණව අපිට ලැබෙන උත්තරේ වෙනස් උත්තරයක්. ඒ නිසා අපිට ඉදිරියට බිංදුවක් දාන්නේ නැතුවයි මේක කරන්න වෙන්නේ. අපිට හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් ගොඩක් වෙලාවට අපි බිටු වලින් වැඩ කරනකොට ළමයි ගොඩක් වෙලාවට බිටු 4න් තමයි යන්නේ. එහෙම නැත්නම් බිටු 8න් යන්න වෙනවා. ඒ හින්දා දැන් ඔයගොල්ලෝ මෙතෙන්ට බිංදුව දාන්න නැතුව කරොත් ඔයාලට මොකක්ද දෙන උත්තරේ 1. ඒක හරි. ඒ නිසා තමයි ගොඩක් අයට 1 ආවේ. හැබැයි තව සමහරුන්ට 9 ඇහිලා තියෙනවා. ඒ ඇහිලා තියෙන්නේ ඒගොල්ලෝ හරියටම බිටු 4න් ගත්ත නිසා. ඒ හින්දා මතක තියාගන්න හැම වෙලාවකදීම සංඛ්‍යාවක් ළමයි
මේ තැන්වලදී මේ බිටු අනුසාරිත කතන්දරවලදී නම්බර් සිස්ටම් වලදී මේ තැන්වලදී ළමයි බිටු 4න් තමයි මේක තියන්නේ. එතකොට බිටු 4න් මේක යන නිසා මේක අනිත් පැත්තට හැරෙවුවකමයි 1.0.1. එතකොට ඉතින් අපි දන්නවා 1 2 4 8 8යි 1යි 9යි. ඉතින් උත්තරේ එක ආපු අයට වෙච්ච ගැටලුව තමයි ඉස්සරහට බිඳුවක් නොදාපු එක. අනිත් අයට 9 ආවේ ඒගොල්ලෝ බිඳුවක් දාලා අරගෙන. නම් හරි ක්‍රමය තමයි ඉස්සරහට බිඳුවක් දාන එක. ඉතින් ඔයාලට දැන් අර 8 කියන එක වැරදුන්නේ නැත්තේ ළමයි 8 දී අපිට එහෙම කරන්න ඕනේ උනේ නෑනේ. ඒ නිසා උත්තරේ හරි ගියා. දැන් හිතන්නකෝ ඕගොල්ලන්ට මං 7 දුන්නා නම්. ඕගොල්ලන්ට 7 දුන්නොත් එහෙම මොකක් වෙයිද? ඕගොල්ලෝ බිඳුවක් ගන්න නැතුව එකේ 3 ගත්තොත් අනිත් පැත්තට බිඳු 3ක් ගන්න වෙන්නේ. ඒතර සම්පූර්ණ වෙනස් උත්තරයක් එන්නේ. තේරුණා නේද? ඒ නිසා අනිවාර්යෙන් උතර තරුවක් හරි දාලා ලියා ගන්න. බිටු 4ක කියන්නේ තනි සංඛ්‍යාවක් නම්. අංක දෙකක් ආවොත් එහෙම ළමයි අපිට 15 16 20 99 වගේ ආවොත් 8කටම යන්න වෙයි. එහෙම නැත්නම් තනි අංකයක් ගොඩක් වෙලාවට බිටු 4කින් තමයි නිරූපණය කරන්නේ. ඒක සම්මතය. හරි. විශේෂතර එක නෙවෙයි 9 අන්තිම උත්තරේ වාගේ විතර තියෙන්නේ. හරි. එහෙනම් මේක පටලවා ගන්න එපා. බිටු අනුසාරිත not මෙහෙම කියන්නේ මේ අමාරු කාරණාවක් නෙවෙයි. නිකන් දිවිමය කරලා අංක දෙක දෙපැත්තම මාරු කරලා නැවත දශමය කරන්නයි තියෙන්නේ. දැන් ඔයාගෙන් ඩිරෙක්ට්ම දිවිමය ඇහුවොත් මගේ එක්සැම්පල් නම්බර් 1 එකේ තියෙන්නේ කෙලින්ම ඩිරෙක්ට් දිවිමය සංඛ්‍යාවක්. ඒක දුන්නොත් අපිට කෙලින්ම ළමයි ඒක අනිත් පැත්ත හරවන්න පුළුවන්. නමුත් ගැටලුව තියෙන්නේ කොහොම නෙමෙයි. ගැටලුව තියෙන්නේ විභාගෙ මේක අහන විදිය. දැන් ඕක මෙහෙම ඇහුවොත් අපින් ඇහුවොත් 12 8 පාදය. පේනවනේ ළමයි. 12 8 පාදයෙන් ඇහුවොත් 12 නැවත මොනව කරන්න ඕනිද? දිවිමය කරන්න ඕනි. එහෙ දිවිමය කරනකොට 12 කියන්නේ 10 පාදය නෙවෙයි. 12 කියන්නේ 8 පාදය. උදේ 12 දිවිමය කරන්න ලේසි ක්‍රමයක් මම ඔයාලට පැහැදිලි කරා. මොකක්ද ඒ ක්‍රමය ළමයි? මම කටසටහන් කොලේ දීපු ගමන් ඒකේ chart එක ඇද ගන්න කියලා. ඒ chart එක ඇතුලේ තියෙනවා 12ට අදාළ දිවිමය සංඛ්‍යාව. exam question එකක් පෙන්වන්න පුළුවන්ද කියලා අහනවා. මේකෙන් අහපු. ඉන්න මම පෙන්වන්න මම දැන් අපි ඉස්සෙල්ලා මට මතක විදිහට 2019 තිබුණේ නැහැ 2018 තිබ්බද කොහෙද? ඉතින් ප්‍රොටෝටයිප් එකේ තියෙද බලන්න. මේ ප්‍රොටෝටයිප් එක කියන්නේ අධ්‍යාපන මිදින් ප්‍රොටෝටයිප් එක දුන්නේ අපස උසස් පෙළ විභාගයේ 2019 සහ ඉන් පසුව පැවැත්වෙන විභාග සඳහා ප්‍රශ්න පත්‍ර ව්‍යුහය හා මූලාකෘති ප්‍රශ්න. මේක තොරතුරු හා සංවේදන තාක්ෂණයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දෙන එකක් ළමයි. 19 විභාගෙ 19 දින සිලබස් අප්ඩේට් එක. අලුත් සිලබස් එකේදී පළවෙනි පාර විභාගෙ ලියන්නේ 19යි. එතන ඉඳලා පැවැත්වෙන ඉදිරියේදී පැවැත්වෙන විභාගවලට තමයි මේක හැදුවේ. ඉතින් ඒකේ තුන්වෙනි ප්‍රශ්නේම නිකලයක් බිටු 8කින් නිරූපණය කරයි නම් 86 දෙකේ අනුපූරකයේ කුමක්ද? අපදාම අනුපූරක කලේ නෑනේ. පහත සඳහන් කුමන දශමයේ සංඛ්‍යාවක් දෙකේ අනුපූරක තුලට තුල්ලේ වේද? කලේ නෑනේ. 7යි 16 පාදය එකතු කිරීම 10 11.12 සමාන වන්නේ ඔන්න බලන්න. අහන ප්‍රශ්න. මේ වගේ ප්‍රශ්නයක් එතන අහලා නෑ. නමුත් අපි ඉගෙන ගත්ත නම්බර් සිස්ටම් මේ තියෙන්නේ. ප්‍රශ්න තුනක්ම ඇවිල්ලා තියෙන විදිය. ඒතර කොහොමද ළමයි 16 පාදයයි 2 පාදයයි එකතු කරන්නේ? එක්කෝ 16 පාදය 2 පාදයට හරව ගන්න වෙනවා. නැත්තම් මෙයාව 16 පාදයට හරවන්න වෙනවා. නැත්තම් මේ දෙන්නම 10 පාදයට හරවන්න වෙනවා. හේතුව අපි දන්නේ මේ උත්තර තියෙනවා 2 පාදයෙන් 10 පාදයෙන් 16 පාදයෙන් පේනව නේද? හරි කොම්ප්ලිකේටඩ්. හරි. හදන්න දැන්. මතක් වෙච්ච වෙලාවේ අහුවෙච්ච වෙලාවේ අපි කාලේ අපතේ දාන්න ඕනේ නැහැ. ICT pass papers නැද්ද මහර ගමුවා. ඒ කියන්නේ ළමයි ඉවර වෙලා. හරිද? ICT pass papers මම දෙන්නම් PDF ඔක්කොම ඕනිනම්. ඔයගොල්ලෝ print out කරන්න නැත්නම් දැන් මැෂින් එකකින් තියාගෙන හදාගන්න. එහෙම නැත්නම් අවුරුදු 5 papers ටිකයි මාකටිං ස්කීම් එකේ දාලා මම ටියුට් එක print කරලා දෙන්නම්. බය වෙන්න එපා. එන විදියට ගේම ගාමු. ඔව් මොකද මම print කරොත් ඔයාලට අඩුවෙන් දෙන්න පුළුවන් ළමයි. සර් print කරලා මේ දෙන්න පුළුවන්ද ටියුට් එකක් විදියට? ඔව් මම ඩුප්ලෝ කරලා දෙන්නම්. ඒතරම් ගාණ අඩුයිනේ. මොකද ඔයගොල්ලෝ print කරොත් එහෙම ගාණ වැඩි. ඔයගලන්ට A3 එකක් print කරන්න 10ක් යනවනේ. මට යන්නේ රුපියල් 4ක් වගේ. ඒ කියන්නේ ඩුප්ලෝ ගෙවුවොත් මම පොත් 50ක් වගේ.
එහෙම ගහලා මේ මම බලන්නම් දෙන්න පොඩ්ඩක්. අඩු ගානේ කොස්ට් එක හරි දීලා ගන්න පුළුවන් එතකොට ඔයාලට. හරි මේ පේපරේ දෙන්නම්. අපිගේ කරන්න පස්වෙනි ප්‍රශ්නේ කරන්න පස්වෙනි ප්‍රශ්නේ. බලමු ප්‍රශ්න කරලා ඉක්මනටම උත්තරේ ලබා දෙන ශිෂ්‍යයාට වටිනා තෑගයක් හම්බ වෙනවා. රුපියල් 30000ක් වටිනා පාඨමාලාවක් නොමිලේ. ඊයේ print out ගත්තලු. අපරාධ මට කියන්න එපා ඒ වගේ වෙලාවට මම කරනවානේ. දැන් ඔය ඕගොල්ලන්ට දැන් ඔය දෙන්නේ මේ මාසේ පේපර් බුක් එකක් එහෙම. සල්ලි ගත්තා නිකන්. ඒතර ලේසි මම ඒ වගේ ඔයාලට ඊගා මාසේ තව පේපර් බුක් එකක් දෙන්නම් ඕන. සල්ලි ඕනේ නැහැ. එහෙම නැති වෙලාවට ෂණික මට කියන්න ළමයි ගැටලුවක් මතු වුණොත් කෙලින්ම ඔයගොල්ලෝ දන්නවනේ ඒකට මම අහුම්කම් දෙනවා කියලා. ගෙදර එකක් තියෙන හින්දා උලන්නේ. ගැටලු විසඳන්නනේ අපි ඉන්නේ. right අනුමාන ප්‍රශ්න පත්‍රයේ ප්‍රොටෝටයිප් පේපරේ පස්වෙනි MCQ ප්‍රශ්නේ ඔන්න හම්බෙන් අහු වුණා. ඒෂාන් තමයි කිව්වේ කුවෙක්ෂන් පෙන්වන්න කියලා. ඔන්න ඒෂාන් කරපු දෙයට ඕගොල්ලෝ හැමෝගෙම මම පරිගන්නවා පස්වෙනි ප්‍රශ්නේ කරන්න. අනේද එහෙම තමයි නරකක් කෑ වෙන්නේ මේ හොදක් නෙවෙන්නේ. දැන් ගාන හදාගන්න බෑ නම් ඒෂාන්ට තමයි බනින්න තියෙන්නේ කට්ටියත් එක්ක. නම කනවානේ මම මේ ඒ පළවෙනි උත්තරේ එනවා තත්සරණකින්. අත්සරණ ඉතින් හොඳයි 2021 ළමෙක්නේ. හරි පළවෙනි උත්තරේ ආවා. මමවත් දන්නේ හරි උත්තරේ. දැන් ඉතින් හදලා තමයි බලන්න වෙන්නේ. කොකක්ද 21 ළමෙක් ඔන්න ඉස්සෙල්ලම උත්තරේ දුන්නා. කවුද බලමු 2022 ඉස්සෙල්ලම උත්තරේ වන්නේ. ළමයි 40ක් ඉන්නවා. දැන් මට වැදගත් වෙන්නේ වේගය. මොකද මේව හදන විදිහ ඔයගොල්ලෝ දන්නවා. මේක කාලය සම්බන්ධ ප්‍රශ්නයක්. එයා උත්තරේ ගන්න ක්‍රමය අපි කාටවත් වැඩක් නැහැ. මොකද MCQ එකේදී උත්තරේ දෙන්නේ උත්තරේටනේ. හරි. තිසරි හදනවා. දෙවෙනි ස්ථානය තිසරි කියන්නේ 22 නේද? විසි දෙකේ තිසරි නේද මේ? තිසරි විතානගේ ඔව් හරි. එහෙනම් ඔන්න පළවෙනියටම කාන්තා පාර්ශවයෙන් පළවෙනි ස්ථානය ලබා ගත්තා. හරි. හසිතගේ උත්තරේ වැරදි. සංසලා දෙව්මිනීගේ උත්තරේ වැරදි. ඔයාලා ඔය එවන උත්තර එකක්වත් ළමයි මේ MCQ ඇතුලේ නෑනේ. දැන් හසිතගේ උත්තරේ නෑනේ මෙතන කොහෙවත්. සංසලාගේ උත්තරේ මේක ඇතුලේ නෑනේ කොහෙවත්. මේක බලන්න ඉස්සෙල්ලා. 1ද 2ද 3ද 4ද 5ද. තාම නෑ කොල්ලෙක් හැදුවේ. 21 කොල්ලෙකුත් නෑ 22 කොල්ලෙකුත් නෑ. 23 වත් කොල්ලෙක් නැද්ද? රෂි 22කින් හැදුවා. හරි. සසිනි. හරි. ඒත් හරි. දැන් හැමෝම ගෑල් ළමයිනේ. කොල්ලෝ නෑනේ ලැජ්ජාවේද? ඔක්කොම ගෑල් ළමයි. 1යි 2යි 3යි 4යි. උත්තර හරි 4 දෙනාගේ 4 දෙනාම කෙල්ලෝ. මම හිතුවක වෙයි කියලා කවදා හරි. හරි ඔන්න අශාන් හැදුවා උත්තරේ හරි. අශාන් 22කින් යන්තම් අවදෙන් ජාමේ බේරගත්තා. මොකද ඒක අමාරුයිද ළමයි නැත්තම් පැටලෙනවද? නෑ මිරංග වැරදි. ශෂිනිකාගේ හරි. ඒෂාන්ගේ වැරදි. සංසලාගේ උන්න දැන් හරි. දෙවෙනි පාර හදාගත්තා. දිලීෂගේ හරි. එයාට මේකේ මැසේජ් අනිත් අයට පේන්නේ නැත්තේ. කොනිෂ් නදීජ මදුෂානි ඉසුරු කොයගොල්ලෝ
औषधि सदैव समो सदुन सवित्ति शिव नितिन औषधि दिशा यसित with me පොතේ ඇතිනේ ඔයගොල්ලන්ගේ මේ ඔය 16 පාදයෙන් ගහපු chart එක ළමයි. හරි මේකේ උත්තරේ ළමයි 5 කියලා තමයි ගොඩක් අය කියන්නේ. 7යි e කියන සංඛ්‍යාව දේමේ කරාම උත්තරේ මොකක්ද ආවේ? කියන්න මට මම දැන් හදන්න ටක් ගාලා ලේසි. 7ට එන්නේ මෙහෙම. ඊට මොකක්ද ආවේ ළමයි? 7 නම් එකේ මතකයි. 3.0 එකේ එකේ 3.0 හරි. ඊට පස්සේ අටින් එනවා 101යි 101 0.1 ඉතුරු 1 ඉතුරු 1 එකක් ඉතුරු 1 ඉතුරු 1 ඉතුරුයි 10 10යි 11 උත්තරේ එන්නේ 10යි 11 කියලා උත්තරයක් කොහෙවත් නැහැ. නිකමට වගේ ඕක අපි මෙහෙම කරනවා 10යි 11 3ෙන් 3 කඩනවා. සෝරි 4ෙන් 4. ආයි 16 පාදයට හරවලා බලනවා. 10යි 11 කියන එක හැරෙවුවහන් ටක් ගාලා එනවා. නේ 10 කියන්නේ ඒටනේ. 10 11 කියන්නේ බීටනේ. මම ටක් ගාලා 16 කළා බැලුවා නිකමට. ඉතින් එහෙම බලනකොටම උත්තරය ඇහිලා. මම බැලුවේ එහෙම නැත්තම් 10ට හරවලා බලන්න. ඉතින් 10ට හරවන්න දෙයක් ඉතුරු නෑ ළමයි. මේක අනිත් පැත්තට හරවනකොටම 16 ඇවිල්ලා. 16 පාදයෙන් AB ඇවිල්ලා. බලන්න අනිත් පැත්තට මොකද වුනේ? කොහෙද වැරදුනේ? ඔය උත්තරය ආවද? ඊමේ සංඛ්‍යාව. දීමේ සංඛ්‍යාව ආවට එහෙම දීමේ සංඛ්‍යාවක් මේ MCQ වල නෑනේ. ඒතර මම ඇහුවේ ඔව් ඒක හතරට කඩලා හදාගත්තා. ඒකනේ මම ඇහුවේ මේ පහෙන් උත්තරේ මොකද්ද කියලා. මොකද විභාගෙදි පේනවනේ අපිව අමාරුවේ දාන විදිහ. මම ඒකයි හරි අකමැති විභාගෙට. මොකද අපිට වැඩ පුළුවන්. අපි විභාගේ ෆේල් වෙන්නේ හෝ විභාගේ අපිට ඕනේ රිසල්ට් එක ගන්න බැරි වෙන්නේ වැඩ බැරුව නෙවෙයි. වැඩ බැරි જાතියක් නෙමෙයි අපි. අපිව රවට්ටනවා. පේපරේ ළමයි අපිව රවට්ටනවා. ඉතින් මම කැමති නැහැ එහෙම අපිව රවට්ටනවාට. එහෙනම් හරි නේද? එහෙනම් මම මේ නිකමට දුන්න ඔයාලට ළමයි අයිඩියා එකක් ගන්න මොන වගේ ප්‍රශ්නද අපිට එන්නේ කියන එක. රයිට් අපි බලමු දැන් අපිට ඕනි විදිහේ ගාණක් කොහේ හරි තැයක තියෙයිද කියලා. පිටු අනුසාරිතව මෙහෙම සම්බන්ධ ගාණක් මම මේ හොයන්න යන්නේ. මේකවත් තියෙයිද කියලා. පිටු අනුසාරිත මෙහෙම ඔක්කොම අපි තාම කළෙත් නැහැ. 19 ප්‍රොටෝටයිප් එකේ නැහැ. හරි මම මේ පේපරේ දානවා ඔන්න නම්බර් සිස්ටම් ගෲප් එකට. මේ තියෙන්නේ 2019 A level පේපරේ දෙවැනි ප්‍රශ්නය පහත කවරක් සහ යන දිවිමය සංඛ්‍යා දෙකෙහි බිටු ලෙස n bitwise n මෙහිම නිරූපණය කරයි. ටක් ගාලා මට දෙවෙනි එකට උත්තරේ කියන්නකෝ දැන් හිතලා. තාම ඉගෙනුවෙත් නැහැ. නමුත් ඔයාලා ඉල්ලපු නිසා මම මේ පෙන්වන්න යන්නේ. ඔන්න බලන්න මම මේ උගන්වන කොටසින් 2019 දෙවෙනි MCQ එක ඇවිල්ලා තියෙන විදිහ ළමයි. නේද? කාගෙන් ඉගෙන ගත්තත් කොහෙන් ඉගෙන ගත්තත් අවසානයේදී ළමයි පේපරේට උත්තර ලියන්න බැරි නම් වැඩක් නැහැ නේද? ඒකනේ ඇත්ත. ඉතින් මේව මම පෙන්නලා මේ කරන්නේ ඕගොල්ලන්ට මේක ඇකට දාගන්න. මේකේ ආසාව ඇති කරන්න. විභාගේ බය නැති කරන්න. හැමෝම විභාගෙට බය කරනවනේ. මම එහෙම කරන්නේ නැහැ. මොකද ඕගොල්ලෝ මට බයත් නැහැ. මට බයත් නැත්තම් ඉතින් විභාගෙට බය වෙන්න ඕනේ. ටක්ගල් උත්තරේ කියන්නේ
right ඖෂධය කියනවා එකලු තරිදු කියනවා එකලු හරි ඉතින් දැන් හැමෝම එක ගාගෙන එක වරුසාවක් අංක එකේ වරුසාවක් යනවා සතුටුයි ඒ කියන්නේ හැමෝම හරි උත්තරේ දුන්නා 2019 විභාග පේපරේට. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා 2022 දී මේ වගේම ප්‍රශ්නයක් ලැබේවාය කියලා. එක තමයි මොකද ඇන්ඩ් එකේදී වෙන්නේ ළමයි 1 1 තිබුණොත් විතරනේ 1 කියලා එන්නේ. එහෙම නැත්නම් එක්වරක් බිඳුව බිඳුවයි. බිඳුවරක් බිඳුවත් බිඳුවයි. ඉතින් මේ සංඛ්‍යා ගානට හදලා තියෙන්නේ. එකින් එක වැඩි කරාට පස්සේ උත්තරේ එන්නේ බිඳුවයි කියලා. එහෙනම් ළමයි සතුටු වෙන්න ඕන ඕගොල්ලෝ. පාඩම උගන්වන්න කලින්ම A level ගානක් හැදුවා. දැන් පැහැදිලිද දේශාන් මොන වගේව දෙන්නේ කියලා? ඔය එකක් විතරයි මම පෙන්නුවේ. එකක් විතරයි පෙන්නුවේ අපිට 18 2018 පේපරේ අද මට එව්ව නේද උදේ කට්ටිය. ඒකෙත් ඇති සමහර විට ඔය වගේ ප්‍රශ්නයක් මට දර්දී MCQ එකකින් එක මතක නෑනේ. ඒක මම මේක දාගත්තනේ 17 පේපරේ තියෙනවා බලමු නිකන් 17 ව තිබ්බද කියලා. ඒකේ තියෙන්නේ මෙන්න මෙහෙම ගානක්. නිකිලයක් බිටු 8කින් නිරූපණය කරන්නේ නම් 45 නිරූපණය කරන දෙකේ අනුපූරකය කුමක්ද? 17 අහලා තියෙන්නේ එහෙම එකක්. ඒකෙදි නිකම්ම 45 දීමේ කරාම එන උත්තරේ ළමයි. ආයෙ අහලා තියෙනවා මෙන්න මේ දීමේ සංඛ්‍යාවට තුල්ලේ පහත සඳහන් කවරක්ද? මේ දීමේ සංඛ්‍යාවට තුල්ලේ වෙන්නේ මොකක්ද? ඊට පස්සේ ආයෙ ළමයි මේ 2019 වගේ 20 වගේ ගානක් මෙතන තියෙනවා. 5යි d එකතු කිරීම මේ. එතකොට බලන්න ළමයි මම හැමදාම කියන කාරණාව විභාග ප්‍රශ්න පුළුවන් තරම් කරන්න කියලා කියන්නේ ඇයි? දැන් බලන්නකෝ 2017 A level වලට අහපු ගාන 2017 අහපු එක බලන්නකො ළමයි 2020 දී අංකයක් විතරක් වෙනස් වෙලා ඇවිල්ලා තියෙන විදිහ. නෑ sorry 2019 ප්‍රොටෝටයිප් එකේ මේ 7යි E 101යි 101 මෙතන තියෙන්නේ 5යි D 101යි 11 බලන්නකො මේ දෙකේ සම්බන්ධය ළමයි 17යි 19යි ඉතින් ඒකයි ළමයි කියන්නේ පුළුවන් තරම් විභාග ප්‍රශ්න කරන්න. ඒවැයෙන් අනුමාන කරලා තමයි පේපරේට උත්තර එන්නේ. හරි ඉතින් මේකයි අපි හදන්න යන්න ඕනේ දැන් ඔයගොල්ලෝ දන්නවා මේක හදන විදිය. ඊට පස්සේ මේ 9.25යි හි දිවිමේ නිරූපණය. දැන් ඕකත් අපි ගිය සතියේ කතා කරානේ. 9.25 කියන එකේ දිවිමේ නිරූපණය. අනිත් එක තමයි ළමයි මේ බය වෙන්න එපා මම ඔයාලට දීපු පේපර් බුක් එකේ. හරිද බය වෙන්න එපා මේ පේපර් බුක් එක දුන්නානේ මම දැන් මේ පේපර් බුක් එක ගන්න පුළුවන්. හරිද? මුගේ කොටටත් දුන්නා ගම්පහට හෙට යවනවා. ඊට පස්සේ අයිසා වෙල්ලයටත් ගන්න පුළුවන් තිනෙත් එකයටත් ගන්න පුළුවන්. හරි. මේ බලන්නකෝ කොහොම ගණන් ටික දාලා තියෙන්නේ. හරිද? මේ විදිහට මේ ගණන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට මම මෙන්න මෙහෙම දෙයක් කරා. මෙතනක් තියෙනවා මේ අපි ගිය සතියේ කරපු එක. 4/8 බෙදීම 8. right. ඔය ඔක්කොම හදන්න මම මේවා වෙන වෙනම කතා කරලා ලකුණු ගන්නවා මම ඔයාලගේ. මේ ටික නෙට්වර්කින් වලින්. මෙන්න මේ බලන්න. පසුගිය විභාග ප්‍රශ්න. මම ඔක්කොම විභාග ප්‍රශ්න ටික ළමයි දාලා තියෙන්නේ 2011. මේ තියෙන්නේ 2011 ආපු ප්‍රශ්නය. මේ 2011 අනිත් ප්‍රශ්නය. 2012 ප්‍රශ්නය. 2012 2013. බලන්න අපි උතනින් බලමුකෝ ඉවරයිනේ. 2013 2014 මෙන්න 2015. එහෙනම් බලන්නකෝ 2015 අහපු ප්‍රශ්නෙම 2017ත් ඇහුවා. නේද? 2015 ඒ විදිහම එකක් අහලා ඒ විදිහම එකක් මේ 2017ත් අහලා. එකම ප්‍රශ්න ටිකනේ ළමයි කැරකෙන්නේ. හරි. ඊගාවට 2016 2017 2017 මේ 2017 17 ආයි 2018 ඔන්න 2018 දෙකක් අහලා එච්චරයි 2019 2020 ඒ දෙක මේකේ දාලා නැහැ. ඊට පස්සේ ආයි පසුගිය විභාග රචනා ප්‍රශ්න. ඒ ටිකත් ඔයාලට 2011 ඉඳලා මේකේ තියෙනවා. ඉතින් ආයි පේපර් පොත් ගන්න අරව මේව ඕනේ නැහැ. ඉතින් මේ විදිහට ගන්නට දැනට උගන්වපු පාඩම්. ඒතර මේ තියෙන්නේ පළවෙනි පාඩමේ. right පළවෙනි පාඩම. ඊට මේ තියෙන ඊගාවට තියෙනවා දෙවෙනි පාඩම. මේ දෙවෙනි පාඩම. දෙවෙනි පාඩම 2011 දී අහපු ප්‍රශ්නය. 2012 දී අහපු ප්‍රශ්නය. ජෝන් මොන් නියුමාන්ලා ගැන. ඊට පස්සේ ඇහුවේ නෑ ළමයි. 2013 14 15 16 ඉවරයි. මෙතනින් පස්සේ ඇහුවේ නෑ ළමයි. ඒ කියන්නේ ඉතින් පස්සේ දෙවෙනි පාඩමෙන් ඇහුවේ නෑ. නමුත් මම ඔයාලට දුන්නා අදහසක් ගන්න. මතක තියාගන්න මේ පේපර් බුක් එක කරාට පස්සේ ඕගොල්ලන්ට මම මෙතෙක් උගන්වපු 1 2 3 4 කියන පාඩම් ටිකයි
ගොඩක්ම ඒ හතර තමයි මේකෙදි ફોකස් කරලා තියෙන්නේ 12 වසරේ පාඩම් ටික ළමයි 12 වසරේ පළවෙනි වාරේ මගේ එක්සෑම් එක මේ ඕගලන්ට මම මේ දෙන්නේ හරිද මේ විදිහට ඔයාලට මේ මම අමාරුවෙන් මේ ටිකක් ඉතින් හදාගත්ත ලස්සනට එතකොට මේකට ගන්න ලකුණු ප්‍රමාණයත් එක්ක අපිට කියන්න පුළුවන් ඕගොල්ලෝ කොච්චර ඉස්සරහින් ඉන්නවද ලොජික් ගේට් ගානක් තියෙනවා ඊට පස්සේ නෙට්වර්කින් වලින් මම මේ ටික දීලා තියෙනවා මේ ටික නෙට්වර්කින් වලින් දැනට යන්නේ අපි දැනට පාඩමේ යන නිසා මේව සමහර ඒවා කරන්න බැරි වෙයි නමුත් මම අර නම්බර් සිස්ටම් සහ ලොජික් ගේට් වලින් දීලා තියෙන ටික ගොඩක්ම ફોකස් කරලා තියෙන නම්බර් සිස්ටම් සහ පළවෙනි පාඩම දෙවෙනි පාඩම ලොජික් ගේට් වලින් ටිකක් මම දාලා තියෙනවා හරි එහෙනම් මේ පේපර් බුක් එක අරගෙන කරන්න එතකොට ඔයාලගේ අනුමාන ප්‍රශ්න ටික කවර් වෙනවා A level ගණන් ටික කවර් වෙනවා හරිද ළමයි ඉතින් බය වෙන්න දෙයක් නැහැ ඉතින් එතනදී චූටි ගැටලුවක් තියෙනවා මේ ඔයාලගේ ඉස්සරහා පිටුවට ළමයි මේ ඉස්සරහා පිටුවට දාන්න ඕනි මේ පැත්තනේ ඒ දෙක දෙපැත්ත මාරු වෙලා මගේ අතින් ඩිසයින් එක යවලා තියෙන්නේ හරිද දෙපැත්ත මාරු වෙලා තියෙන්නේ ඉතින් මේ ඉස්සරහා පිටුවට දැන් තියෙන්නේ මෙන්න මේක හරි ඉතින් මගේ අතින් වෙච්ච වැරද්දක් ඒක ඉතින් ගණන් ගන්න එපා මම ඉතින් කියන්න ලැජ්ජ නෑනේ ළමයි මම ඉතින් මොකද මගේ ඩිසයින් මම්මයි හදන්නේ ඔයගොල්ලෝ ඒක දන්නවනේ හොඳටම වෙන ගුරුවරු ඉතින් වෙන ගුරුවරුන්ට ටයිප් කරන්න කට්ටිය ඉන්නවා ඩිසයින් කරන්න කට්ටිය ඉන්නවා ඉතින් මගේ එහෙම දෙයක් නෑ ළමයි මම ඉතින් ග්‍රැෆික් ඩිසයිනින් ටිකක් දන්නවනේ චුට්ටක් එහෙම දැනගෙන තියෙද්දි මට ඒක වෙන කෙනෙක්ට දෙන්න ඕමනාවක් නෑනේ ඉතින් මම කලබලේට ඩිසයින් දෙක හදලා මම මේ දෙපැත්ත මෙහෙම දාලා යවලා ඒක මට අමතක වුණා print එකේදී තමයි මොලේටම ICT තමයි මේ ඔයාලගේ ඉස්සරහ පැත්ත දැන් මම ඇහුවා කමා ඊට පස්සේ දැන් print කරාට පස්සේ ඒගොල්ලෝ නම් කිව්වා නෑ නෑ හොඳයි මේ පැත්ත එහෙම ආව එක ලස්සනයි paper book කියලා එහෙම තියෙනවනේ කියලා මේ ඔව් ගැලපෙනවා කියලා දැන් නැත්තම් මම ආයි කිව්වා රිටර්න් කරමු කියලා ටියුට් කවරේ print කරාට පස්සේ මං කිව්වා ඕනේ නෑ ආයි මේක print කරමු කියලා පස්සේ print කරපු තැනින් කිව්වා නෑ නෑ ලස්සනට තියෙනවා වැඩේ එහෙම අවුලක් නෑ එහෙම කියලා ඉතින් දැන් ඒනට ඕගොල්ලන්ට කියන්න එපා ඇත්ත නේද ඕගොල්ලන්ට මං නැත්තම් ඕගොල්ලන්ට මට කියන්න පුළුවන්නේ බොරුවක් නෑ ළමයි මං හිතලමයි දැම්මේ කියලා නැත්නම් මට එහෙම වුණාවක් නෑ නැත්නම් ඕගොල්ලෝම මගෙන් අහයි සර් මේ ටෙක්නික් කියන පැත්ත ඇයි මේ පිටිපස්සට දැම්මේ කියලා. ඒතර මම කියයිනේ වෙනා නම් එහෙමනේ. ඒක තමයි බං ක්වොලිටි එක ඒක තමයි අලුත් විදිය. හරි එහෙම අලුත් විදියක් නෑ මට වැරදුනා. හරිද? මට වැරදුනා. ඉතින් බනින්න එපා බනින්න කලින් මේ කිව්වේ. හරි. ඊට පස්සේ 21 අයට ගන්න බැරි අහනවා මේ පොත සුපිරි පොතක්ලු. හරි. 21 මගේ මේ ඔයාලා ඒ කියන්නේ ළමයි 21 මගේ මේ හැම පන්තියකට මෙන්න සෙට් එකක් ඉන්නවා. නදීජ, චානුක, දිලීෂලා, ඊට පස්සේ දිනිතිලා, දිනාලිලා සෙට් එකක් ඉන්නවා. ඒ සෙට් එක ටියුට් එක ගන්න ගියාම මට මැසේජ් එකක් දාන්න ඔයාලට ටියුට් එක හම්බ වෙනවා. හරි. ඒ කියන්නේ මම මේක හැමෝටම කියන්නේ නැහැ. මට පුළුවන් 21 ගෲප් එකේ දාන්න. හරිද? ඉතින් අද ගියා කියලා මට කියන්න එපා තස්සරණි. ඔයා ගියා කියලා මම දන්නේ නැහැ. එහෙනම් මම කියනවා ටියුට් එක දෙන්න කියලා. දැන් මම දන්නවනේ නම් ටික 21 මේ මගේ හැම පන්තියකම ඉන්න වැඩ කරන සෙට් එක. 21ට ඔක්කොම ගන්නකොට වැඩක් නැහැ. මොකද මම මේක දෙන්නේ 22 අයටනේ ළමයි. මම ටියුට් ගහලා නැහැ 200 300. 22 අයට ඇති වෙන්න ටියුට් ගැහුවේ. නමුත් මම මේ පාර ටියුට් 20ක් විතර වැඩිපුර ගැහුවා. ඕගොල්ලන්ට ඕනේ හින්දා. ඉතින් ඕගොල්ලෝ ළමයි ගිහිල්ලා ටියුට් ගන්න ගියාම දැන් ඕගොල්ලන්ගේ Python පොත ගන්න යනවනේ. Python ප්‍රශ්න ටික. ඔව් සෙන්සුරාද කියොත් ගන්න පුළුවන්. ගනිද්දි මට කියන්න නැත්තම් දෙන්නේ නැහැ. ඔව් මට යද්දි මැසේජ් එකක් හරි දාලා යන්න. ඒතර ඒගොල්ලෝ එහෙන් මම කියන්නම් මෙන්න මේ අයට දෙන්න කියලා. ඇති අපරාධි නැෂා. හරි. එතකොට ඔය කාරණාව දන්නේ මේ අද ලොජික් ගේට් පන්තියේ නම්බර් සිස්ටම් පන්තියට ආපු 21 අය විතරයි. ඕක ගිහින් රට වටේ කියන්න එපා හොදේ ටියුට් වලට මේ වියදම් කරන්න බෑ. ඔය ටියුට් වලට මේ සෑහෙන වියදම් හොඳේ. ඇයි ඉතින් මේ කාලා දෙන්නත් එපා. හරි. අපි අපිට ඒ වැඩක් නැහැ. සල්ලි වියදම් වුණාට කමන්නේ ඕගොල්ලන්ට දෙන්න. වැඩ කරනවා නම් ළමයි දෙන්නම් ඕනි තරම්. හෙට යන්න ඉන්නේ දිලීෂලා යන්න. ගිහිල්ලා බණ්ඩාර අයියා ඉන්නවා. බණ්ඩාර අයියට කියන්න. ඉස්තරේ මම කිව්වා කියන්න. කෝල් එකක් ගයියා මට. මම කෝල් එකක් ගත්ත ගමන් මම කියන්න. හරි. නෑ ළමයි කල ඕනි කියන්නේ අවිස්සාවේල්ලයට මම දන්නවා නේද? දැන් නදීජ කියනවා මේ අපිට නම් කල ඕනිත් නැහැලු. ඇතුලේ පිටු ටික විතරක් තිබ්බහන් ඇති කියනවා. නමුත් තමයි ඒ කාරණාවත් මම ඔය නම් කියන්න. ඇත්තටම මේ ටියුට් බෝඩ් එකක ගහලා කලර් කරලා දෙන්න හේතුව මම ඔකට කැමති නැහැ. මම මුලින්ම ඔහොම දුන්නෙත් නැහැ. ඇත්තටම කියනවා නම් ඒ කලර් දෙන්නේ අවිස්සාවේල්ලේ ගුරුවරුත් එක්ක හැප්පෙන්නත් නෙවෙයි. මට අවිස්සාවේල්ලේ ළමයි හැප්පෙන්න ගුරුවරුත් නැහැ. හරිද? IT කරලා මට එහෙම හැප්පෙන්න සහ එහෙම අය නෑ මට අවිස්සාවේල්ලේ. ඔය කලර් දෙන්න ප්‍රධාන හේතුව කොළඹ ළමයි ප්‍රධාන ආයතන වලදී මම ඉන්නේ. කොළඹදී පොඩ්ඩක් ඒගොල්ලොත් එක්ක හැප්පෙන්න ඕන නිසා ඒ ආයතන වලින් ෆෝ කලර් ටියුට් විතරයි අපෙන් ගන්නෙ.
එන ඔයගොල්ලෝ දන්නවද මම ෆෝකල් නැතුව නිකන් ටියුට් එකක් ඒ ආයතන වලට දුන්නොත් ඒගොල්ලෝ ඒ ආයතන වලින් ඒක රිජෙක්ට් කරනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ කැමති නෑ. ඒක තමයි ළමයි ඒ ආයතන වල ස්ටෑන්ඩඩ් එක. ඒගොල්ලෝ කියන්නේ මේ අපි අපේ තත්ත්වයක් මේන්ටේන් කරනවා. ඒ තත්ත්වයට යනවා නම් ෆෝකල් ලස්සනට පිළිවෙලට ටියුට් තියෙන්න ඕනි. ඉතින් අපිට ළමයි ඒ තත්ත්වයට යනකොට මට කොළඹට ෆෝකල් දීලා විස්සාවේල්ල සහ අනිකුත් පොඩි නගර කියලා ගන්න ඒවට නිකන් කොළ දෙන්න බෑනේ ළමයි. මට ළමයිමයි. කොළඹට ලොකු නේද? අපි කියන්නේ එහෙමනේ. ඒගොල්ලන්ට කැකිරිද මොනවාද ගමට කැකිරිද මතකත් නැහැ. කොළඹට කිරි ගමට කැකිරි. ඔව්. එහෙම නිසා කොළඹට කිරි ගමට කැකිරි කියලා එකක් මට නැහැ. මට හැමෝටම කිරි. ඉතින් හැමෝටම දෙන්න එකම ටියුට් එක. ඒ නිසා තමයි ළමයි පොඩ්ඩක් කොහොම වියදම් කරලා ඕක දෙන්නේ. නැත්නම් සමහරු මගෙන් අහනවා අවිස්සාවේල්ලට බයද මේ ඔච්චර දගලන්නේ කියලා. ඉතින් මට අවිස්සාවේල්ලට බය වෙන්න දෙයක් තියනවද ළමයි? අර අපි දැන් අර සොහොනේ ගෙවල් හදන මිනිස්සු වගේ අපි ඇවිල්ලා කොළඹ ප්‍රධාන ගුරුවරුත් එක්ක ප්‍රධාන ආයතන වල ඉන්නේ. මම නුගේගොඩ, මහරගම, බත්තර මුල්ල, ගම්පහ. ප්‍රධාන නගර හතරක හැප්පෙන මට අවිස්සාවේල්ලේ ආයේ කවුද අනේ බය වෙන්නේ ඉන්නේ. හරි. එහෙම නෑ. ඉතින් ඒ කොළඹට ඒ ක්වොලිටියට දෙනකොට ඒකම ඔයාටත් ලැබෙනවා ඒ විදිහටම. හරි. දැන් ඉතින් රත්නපුරටත් එනවා. ප්‍රධාන හේතුව රත්නපුරට එන්න මේ ගමනේ. අපි නිකන් ගමට නිකන් ළමයි මේ නිකන් ගමේ මිනිස්සුන්ට අපි අගයක් නැහැනේ කොළඹටම කරනකොට. මම මේ පාර තීරණය කරා ඉදහංකෝ එනවා රත්නපුරට. රත්නපුරේ උන් නිකන් හිතාගෙන ඉන්නේ නිකන් අපි කවුරු වගේද? හරි. නිසා අපි මේ රත්නපුරෙන් කොළඹට යන අය නෙවෙයි. කොළඹින් දැන් රත්නපුරට එනවා. හරි. ඉතින් මේ හැමදේටම ස්තුති කරන්න ඕනේ ඕගොල්ලන්ට. මොකද ඕගොල්ලෝ මගෙත් එක්ක ඉන්න නිසානේ මට ශක්තියක් ලැබෙන්නේ ළමයි. ඕගොල්ලෝ හැම වෙලේම මගෙත් එක්ක ඉන්නවද? මම 6ට පටන් ගන්න පන්තියේ මං කෝ ළමයි 6:00මාර කරමු. 6:00මාර කරේ ළමයි මම නිකන් අද තමයි මං ගෙදර ආවේ. ඉතින් අද ගෙදර එද්දි 3:00මාරයි වගේ 3:00මාරයි ආවා කෑවා මං ගියා ළමයි සෙල්ලම් කරා. ඉතින් සෙල්ලම් කරලා එනකොට 5:45යි. සෙල්ලම් කරන්නත් එපා. ඊට පස්සේ මං ඒකයි කිව්වා 6:00මාරට කරමු කියලා. මං එනකොට ලයිට් තිබුණා. මේ යනකොට එනකොට කරන්ට් එක නැහැ. ඉතින් එම්බලි දැන් බලන් හිටියා. ඊට පස්සේ මම මොකද කිව්වේ ඕගොල්ලෝ මං කෝ ළමයි කරන්ට් එක නැහැ. රයිට් ඕගොල්ලෝ හිටියා. 7:45 ඉවසන් හිටියා මං. ඕගොල්ලොත් ඉවසන් හිටියා. ලයිට් ආවා. මං කෝ ආවා 4 කරමු. ළමයි ටික ආවා. හරිද? ඒ නිසා ඒ විශ්වාසය සහ ඒ ළමයි ඒ ආදරේට තමයි ළමයි මම මෙහෙම කරන්නේ. මට විලෝහසරක් නැතුව ළමෙක්වත් නැතුව පන්තිවල මොකක් කරන්න බැරුව ළමයි. මට පුළුවන් නෑ කොහෙටවත් ගිහිල්ලා කෙලින් හිටගෙන ඉන්න. හරි. ඔව් ක්‍රිකට් ගැහුවේ ඉතින් පොඩ්ඩක් ළමයි ගෙදර මොකද නිකම්ම ගෙදර ඉඳලා හරි අමාරුයි. ඒ නිසා පොඩ හවසට පොඩ්ඩක් සෙල්ලම් කරන්න යනවා. ඒකෙන් අර හවස පන්ති ටික හින්දා තමයි ගැටලුව. 2021 ඉඳලා ඉතින් පටන් ගන්න බැරි වුණානේ. හරි අපි මැච් එකක් පස්සේ ගහමු. විභාගෙ ලියහල්ලකෝ ඉස්සෙල්ලා. 2021 උන් ටික මැච් ගහන්න තමයි වෙලා තියෙන්නේ. මීටරේ දුරින් මැච් ගහ හැකිද බං? මහත් වෙන්නේ නැහැ ඉතින්. මහත් වෙනවා නෙවෙයි සෙමා මාරුවක් හැදුණානේ මට ඕගොල්ලන්ට මම ඉදසල් නම් කී හිටියේ. අර සෙල්ලම් කරාම ඒක ටිකක් අඩු වෙනවා ළමයි දාඩිය දාලා හති දානකොට. නිකම්ම ගෙදර හිටියහම ලෙඩනේ අපිට. හරි අපි යන් ඊගාවකට ඇති කයියාරු ගැහුවා කයිවාරු ගැහුවා. ඔව් ඉස්සරහට දෙන්නේ මැච් එකක් තමයි. ඒක ගහනවා හරියට මේ මැච් එක. මේ නිකන්. අපි යමු ළමයි ඊගාවට විටු අනුසාරිත ඇන් මෙහෙයුම. යන්න දෙයක්වත් නැහැ ඒක දැන් දන්නවා. ලියාගන්න දෙවෙනි මාතෘකාව. විටු අනුසාරිත ඇන් මෙහෙයුම. ඔය මැච් එක ගහලා 21 කට්ටිය ඔය මැච් එක ගහලා දුන්නා නම් සුපිරියට මට ඒ ඇති. රෑන්ක් කට්ටියම දාලා නේද? අවිස්සාවේලෙන් රෑන්ක් එකක් දානවා කියන්නේ කොළඹට අයිති වෙන්නේ. බස්නාහිර පළාත් ප්‍රථමයා බිහිකල ප්‍රමුඛයා. එහෙමනම් කියන්න ඕනේ මට මෙහෙම කියවනම් ඇති. පොළවේ පය ගහලා ඉන්න දරුවෙක් බිහිකල ගුරුවරයෙක් කියලා. මොකද ලංකාවේ පළවෙනියා බිහි වුණත් වැඩක් නෑනේ ළමයි උට බස් එකේ හිටගෙන යන්න බැරි නා. නේද? ලංකාවේ පළවෙනියා බස් එකේ යනකොට වමන යනවා. ඒ කියන්නේ වැඩි. ඉතින් එහෙම වැඩක් නෑ මට. පොළවේ පය ගහලා ඉන්න
මොලේ කල්පනා කරලා වැඩක් කරන්න පුළුවන්. රස්සාවක් කරලා කීයක් හරි හම්බ කරගෙන කාටවත් අතපාන්න නැතුව ජීවත් වෙන එකෙක් බිහි වුණොත් ඒ ඇති. නැත්නම් ලංකාවේ පළණියා කියලා බිහි වෙන උන් ඉන්නවා. උන්ට ඉතින් තිබ්බෝලක් ගහ ගන්න බෑ. අපි එහෙනම් ඇන්ඩ් එක කරමු. මෙන්න මේ විදිහට මම ඔයාලට දෙන්නම් උදාහරණයක් මුලින්ම. මම ඔයාලට දෙනවා ළමයි ඇන්ඩ් 0.01 හරිද? අනේ ඇන්ඩ් එක එන්න ඕනි මේ sorry. මෙහෙම 3 හරිද 3 0.01 ඇන්ඩ් ඊට පස්සේ ඒකත් එක්ක සම්බන්ධ වෙන අනිත් සංඛ්‍යාව 5. 5 කියන්නේ 0.1 නේ. හරි. කියන්න උත්තරේ. හොයන්න ටක් ගාලා හදන්න. ලකිදු කරක් වෙලා දාවේ. නවිදුත් ඉන්න අධ්‍යයක් නැහැ. ශෂිනි උත්තරේ හරි. ශෂිනිකා තිසරගේ උත්තරේ හරි. ඕෂදීගේ හරි. ගෑල්ලමයි ටික හරි වේගවත් නේ. අශාන්ගේ හරි. ඊගාට අශාන් තමයි ඉන්නේ. රෑන්ක් එකේ ඉන්නේ ඊගාට අශාන් තමයි කොල්ලන්ගේ. ආකාශුත් ඉන්නවා දැන්. ආකාශුත් හරි, තස්සරණගෙත් හරි, ශාන්ගෙත් හරි, ශෂිනගෙත් හරි, දිනෙත්ගෙත් හරි හරි ඔක්කොගෙම හරි. දැන් එන උත්තරේ යා රතින්න පත්තු කරනවා වගේ. පට ගාලේ. හරි. මේක ඉතින් ලොකු දෙයක් නෙවෙයි. ඇන්ඩ් එක හරි ලේසි. ඇන්ඩ් එකේදී මොකද වෙන්නේ? මොකද වෙන්නේ? වැඩි කිරීමක් විදිහටයි ගන්නෙ. එක්වරක් 1 1යි බිඳුවරක් 1 බිඳුවයි එක්වරක් බිඳුව බිඳුවයි බිඳුවරක් බිඳුව බිඳුවයි අපිට ඉතුරුනේ 1. එහෙනම් අනිවාර්යයෙන් මේ විදිහට අවසාන ප්‍රතිඵලය ලැබෙනවා. හරි ලේසි. ඇන්ඩ් එක කියන්නේ ළමයි ඇන්ඩ් එකක් කියන්නේ ಗುಣ කිරීමක් කියලායි අපි හිතන් ඉන්නේ. එනිසා අපේ පිළිතුර මේ විදිහට ලැබෙනවා. අපි අංකක් ගාලා ඊගාව ගන්නට බිටු අනුසාරිත ඕමෙහියුම අපි කියා දෙන්නේ විභාගයේදී ළමයි එක ලකුණක් දෙකක් වෙන්න පුළුවන්. Python වලත් මේක තියෙන නිසා Python වලින් ඇහුවත් අවුලක් නැහැ. බිටු අනුසාරිත ඕමෙහියුම අපි ළමයි අර කලින් දාන ඕමෙහියුමට දාමුකෝ බලන්න. මේකම මොකද වෙන්නේ බලන්න. ඉතින් අපිට මෙහෙයුම් දෙකකින් ලැබෙන ප්‍රතිඵල දෙක බලන්නකෝ වෙනස් ප්‍රතිඵල දෙකක්. හරි බලන්න මේක. ඇන්ඩ් එකේදී 1 කියලා උත්තරය ආවා නම් ඕ එකේදී මොන වගේ උත්තරයක් එයිද? බලමු පළවෙනි උත්තරේ කාගේද? පළවෙනි උත්තරේ ඕෂදීගේ. හැබැයි මට 10 පාදයෙන් එව්වේ නෑ කවුරුත්. 10 පාදයෙන් ඉස්සෙල්ලම උත්තරේ වෙන්නේ නැතිච්ච. ඕෂදීව ඉෂාන්නේ වේෂාන්නේව තස්සරණියවා. හරිද වෙව්වා. හේෂානියවා. ඔක්කොම හරි. දිනෙත් ඉෂාන් ඔක්කොම හරි. 7 එව් ඔක්කොම හේෂාන් වැරදි. 9 නෙවෙයි. මදුෂානි වැරදි 8 නෙවෙයි. උත්තරේ 7. ඇයිද කලබල? මදුෂානි. සරි. මොකද උනේ? 0.2 1 ඕමෙහියුමෙන් ගියාම 1යි 1.1 ළමයි මේ එකතු කිරීම නෙවෙයි. එකතු කිරීම ගත්තොත් එහෙම මොකද වෙන්නේ? 1.1 ඉතුරුයි 1.1 ඉතුරුයි 1.1 ඉතුරුයි. ඔයාට මම කිව්වද මේ එකතු කිරීම කියලා? නැහැ මේ එකතු කිරීම නෙවෙයි මේ ඕමෙහියුමේදී මොනවද කියන්නේ? 1.1 තේරුණාද?
එකතු කිරීමේදී ওই එකේදී තියෙන වෙනස පැහැදිලි කරගන්නොත් මේක තරුව වැරදිච්ච අය තරු දාලා ලියා ගන්න. මෙය එකතු කිරීමක් නොවේ කියලා. මෙය දිවිමය එකතු කිරීම නොවේ කියලා රතු පාටින් ලියන්න. උතර පාඩම් කරද්දී පොළුවට දැයි. ඒෂාන් තුනේ වැරද්ද. එහෙමද? හරි හරි. 4-9 වැදිලා. අනිත් අයගේ හරිනේ එහෙනම්. හරි. තව එකක් හදගෙන හදාලා මේ හදලා මේකේ. එලිම 8 5 හදා. මේ ලෙවල් කියන්නේ ළමයි සාමාන්‍ය පෙළ වගේ ලොකුවට එහෙම දගලන්න ඕනි විකාර කරන්න ඕනි එකක් නෙවෙයි ළමයි. සබ්ජෙක්ට් තුන හරියට අල්ලගෙන හරියට වැඩ ටික කරලා. කියන්නේ පාස් පේපර්ස් ටිකේම හරියට කරගෙන රිලැක්ස් එකේ තමන්ගේ වැඩත් කරගෙන පාඩුයි ලස්සනට කරගන්න පුළුවන් එක්සෑම් එකක් තමයි මේ ලෙවල් කියන්නේ. අර විශ්වාසය තියාගන්න ඇති. මේක මම කරනවාමයි. හරි පළවෙනි උත්තරේ වුණා ආකාශය වුණා බිඳුව කියලා, ඊශාන්‍ය වුණා බිඳුව කියලා. අශාන් 13යි, තිසරි 13යි, නමිදු 5යි. දිලිෂ 5යි, ඊශාන් 15යි, 201 5. දිනෙත් 13. විවිධ උත්තර තියෙනවා, විවිධ උත්තර. විවිධ උත්තර ආවේ කොහොමද? 8 කියන්නේ 1000. 5 කියන්නේ 0.1 0.1 2 1 0.1 1 ඔන්න උත්තරේ. 1 2 4 8 8 4 12යි 12යි 13යි. උත්තරේ ඔ මෙහෙම එනවා 13. පහ ආවේ කොහොමද? බිඳුව ආවේ කොහොමද? හංසලා වැඩි කරාද? ඒෂාන් ඉෂාන්ට පහවද ආවේ? නවිදුටත් පහනේ. ආකාශටත් මොකද උනේ? මොකද්ද වැරද්ද? 13 තමයි එන්නේ. ඉස්සරහට බිඳුව දැම්මේ නෑ. ඉතින් ඉස්සරහට බිඳුව නොදැම්මත් එක තනියම ලියන්න පුළුවන් එකයි කියලා. නේද? ඉස්සරහට බිඳුව නොදැම්මත් මේ විදිහට ගත්තහම බලන්නකෝ. ඔව් එහෙම එකක් යනම ළමයි සදෙව්ගේ මැසේජ් එක මම කියන්නම්. මේ ළමයි මේ A level exam දෙසැම්බර් වලට කල් යන ලකුණු කියලා කිව්වා. එහෙම වුණොත් එහෙම අම්මෝ අපේ කට්ටිය ගනි ඒ වරුසාවක්. ඒ කියන්නේ ඉතින් සබ්ජෙක්ට් එක තුන් පාරක් කවර් කරන්න හැකියි. 10 වෙනුවට 100 දැම්මා. ඒකනේ. හරි හරි දැන් මම මේ කරලා තියෙන පිළිවෙල බලන්නකෝ ළමයි. එකතු කරන එකට ගුණ කරලා. right. අපි යන් ඊගාව එකට. and sorry. බිටු අනුසාරිත බිටු අනුසාරිත XOR මෙහෙයුම. පටල ගන්න එපා. XOR කියන්නේ මොනවද කියලා දැන් දැනගෙන ඉන්න ඕනේ ලොජික් ගේට් වලදී.
right බලන්න try එකක් දීලා බලමු ඉතින් XOR දන්න අය ඉන්නවද කියලා දැන් මේ දන්න නිසා ටික ගැටලුවක් නෑ ළමයි ලකිදුගේ මම දැක්කා මැසේජ් ගොඩාක් එක දිගට ආවහන් අනේ මැසේජ් වැහිලා යනවා ඒකයි මේ කියවන්න බැරි වෙන්නේ පහළට යනවනේ ළමයි මැසේජ් ටික එක දිගට ඉතින් ලකිදුගේ මම දැක්කා උත්තරේ දැක්කේ නෑ හරිද කියලා එක නම් දැක්කා ඖෂධීගේ උත්තරේ හරි ඉෂාන්ගේ උත්තරේ හරි තස්සරණගේ උත්තරේ වැරදි තස්සරණට ඔළුව අනින්න ඕනි අෂාන්ගේ වැරදි ඒෂාන්ගේ හරි ආකාශ්ගේ හරි ශසිනිගේ හරි වැරදි අය බලන්න වැරදුනේ උත්තරේ ඊට පස්සේ කියන්න උටි දෙයක් ඔගේ තියෙන්නේ ඒෂාන්ගේ හරි ඒෂාන්ගේ හරි ඔබ ඒෂානි මොනවාද මේව කරගන්න දශමය කරා අශීගේ හරි අෂාන්ගේ හරි සංසලාගේ වැරදි දිනාලිගේ හරි තස්සරණගේ දැන් හරි අෂාන්ගේ වැරදි ඉෂාන්ගේ වැරදි වෙනව නේද මතක නැතිකම ඕක කරලා තියෙන්නේ XOR කේ උගන්වලා තියෙන්නේ දැන් මතක නැතිකම නිරංගගේ වැරදි ශෂිනිකාගේ හරි සියෝනිගේ හරි ශාන්ගේ හරි තිසරිගේ වැරදි තිසරිගේ ආය වැරදි ලකිදුගේ හරි මදුෂානිගේ ලගින්වත් යන්නේ නැති උත්තරයක් වැරදි සමෝද්ගේ හරි තිසරගේ දැන් හරි ඉරංගගේ වැරදි දෙවනි පාර සමෝද්ගේ හරි මේකදී XOR වලදී කියන්නේ මොකද්ද දෙකේ ඉලක්කම අනිත් පැත්තට හරවුවාන් එන්නේ 0.01 බිඳුව නේ 10 හරවුවාන් එන්නේ 10 සෝරි ඔව් 10 නේ ළමයි XOR වලදී ඉන්පුට් සමානයි නම් උත්තරේ 0යි තේරුණා සමාන ඉන්පුට් තියෙනවා නම් පිළිතුර 0යි අසමාන ඉන්පුට් තියෙනවා නම් උත්තරේ 1යි කොහොමයි යෝක හදන්නේ XNOR වල සමාන ඉන්පුට් තිබුණොත් උත්තරේ 1යි අසමාන ඉන්පුට් තිබ්බොත් 0යි දැන් මතක් වුණා ඉතින් 1.0 කියලා කියන්නේ 1 2 4 8 උත්තරේ 8 හදා ගන්නකො වැරද්ද එතනයි වැරදුනේ වෙන කේස් එකක් නෑ ඔයාලට XOR වලදී කියන්නේ එහෙමනේ ළමයි two way switches දානවා කිව්වෙත් අපි ඒකනේ ඔයාලට switches දෙකම off නම් light එක නිවෙනවා switches දෙකම on නම් ඒත් light එක නිමිලා එක switch එකක් හරි on කරොත් switch එක light එක පත්තු වෙනවා එහෙමනේ ඔය කිව්වේ දැන් පැහැදිලිද මේ XOR මේ O කියන ඒවා මේ සාමාන්‍ය ගණිත කර්ම නෙවෙයි ළමයි arithmetic operators use වෙන්නේ නැහැ මේවට මේවා එකතු කිරීමවත් මේ සාමාන්‍ය ගුණ කිරීම විදිහට ගන්න XOR වත් නෙවෙයි මේවා මෙහෙයුම් මේවා ළමයි පරිපත එතකොට end එකට දැම්මහම මොකද වෙන්නේ ඔය එකට දැම්මහම මොකද වෙන්නේ එතකොට අර පරිපතය තුලදී සිදුවෙන සිදුවීම් ටික තමයි මේ මෙහෙයුමක් විදිහට ගන්න හරි අපි තව එකක් කරලා බලමු අවසාන එක
6 XOR 4. 6 XOR 4. ඔෂදීගේ උත්තරේ හරි. ඒක හරියට කරා කට්ටිය. හරි හැමෝගෙම හරි. ඒ වන උත්තර ඔක්කොගෙම හරි. ඔක්කොගෙම කිව්වා ඔක්කොගෙම. කවුරුවත් වැරදි අය නෑ. ඔක්කොගෙම උත්තරේ හරි. හරි ඔක්කොගෙම උත්තරේ හරි. උත්තරේ 2. උත්තරේ 2. හරි දැන් එහෙනම් වැඩි හරියට අල්ලගෙන තියෙන්නේ. හරි දැන් අපි එකතු කරන්න දන්නවා අඩු කරන්න දන්නවා සංඛ්‍යා පද්ධතිය අතර පරිවර්තනය දන්නවා ඒ වගේම පිටු අනුසාරිත මෙහෙයුම් ටික දන්නවා ඒ වගේම අපි දශම සංඛ්‍යා පද්ධතියක තියෙන ඕනෑම සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවක් බවට පත් කරන්නත් දශම සංඛ්‍යාවක් නැවත යථා තත්ත්වයට ඒ අදාළ සංඛ්‍යා පද්ධතියට පත් කරන්නත් අපි දන්නවා දැන් අපිට තියෙන්නේ නම්බර් සිස්ටම් වල අවසාන කොටස අපිට මේක අධිකර කරගන්නත් බොහෝ විට පුළුවන් වෙයි ලියා ගන්න එහෙනම් අන්තිම මාතෘකාව නම්බර් සිස්ටම් වල තියෙන නමයි අනුපූරක XNOR එකක් නෑ ප්‍රධාන මෙහෙයුම් 4 විතරයි තියෙන්නේ ෂා අනුපූරක අපිට ඉංග්‍රීසියෙන් කියන්නේ කම්ප්ලිමන්ට් කියලා හරිද ලියා ගන්නකො මේකේ පැහැදිලි කිරීමක් පොඩියට යන්න පරිපත තුල ඇති පරිපත තුල ඇති පරිපත තුල ඇති පරිපත තුල ඇති දිවිමය සංඛ්‍යා දිවිමය සංඛ්‍යා පරිපත තුල ඇති දිවිමය සංඛ්‍යා ගණනය කිරීම සහ ගණනය කිරීම සහ ගණනය කිරීම සහ ඍණ දශමය සංඛ්‍යාවලට අදාළ
ඍණ දශමය සංඛ්‍යාවලට අදාළ ඍණ 2 ඍණ 5 වගේ ඍණ දශමය සංඛ්‍යාවලට අදාළ ඍණ දශමය සංඛ්‍යාවලට අදාළ දිවිමය අගයන් ලබා ගැනීම සඳහා දිවිමය අගයන් ලබා ගැනීම සඳහා දිවිමය අගයන් ලබා ගැනීම සඳහා අනුපූරක යොදා ගනි අනුපූරක යොදා ගනි අනුපූරක යොදා ගනි අනුපූරක වර්ග දෙකකි අනුපූරක වර්ග දෙකකි පළවෙනි එක එකේහි අනුපූරකය මේකට මෙහෙම එකේහි කියලාත් කියනවා එකේහි අනුපූරකය කියලා එකමත් කියනවා ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ press complement එකයි st හෝ එකයි s දාන්න පුළුවන් press complement දෙවෙනි එක දෙකේහි එච්චරයි තියෙන්නේ දෙකේහි අනුපූරක ඔක සෙකන්ඩ් කම්ප්ලිමන්ට් කියලා එහෙම කියන්නේ මොකද දෙකෙහි කියන්නේ ළමයි දෙවරක් කියන අදහස දෙවරක් කරගෙනවා කියන අදහස ඒක අපි දාන්නේ twice complement කියලා twice ඒක twos complement කියලාත් කියනවා twos complement ඔය තියෙන වර්ග දෙක අපි තරුවක් දාලා නැවත පොඩ්ඩක් ලියාගමු ළමයි එක අනුපූරකය ගැන පැහැදිලි කිරීම හරි අපි මේක ලියමු කරුණු ටික ලියන්න ඍණ දශමය සංඛ්‍යාවක ඍණ දශමය සංඛ්‍යාවක ඍණ දශමය සංඛ්‍යාවක දිවිමය අගය ලබා ගැනීමට භාවිතා කරයි ඍණ දශමය සංඛ්‍යාවක දිවිමය අගය ලබා ගැනීමට භාවිතා කරයි එසලියම් මේ ධන සංඛ්‍යාවක ඒක ඍණ නැතුව නිකන් ධන සංඛ්‍යාවක් තිබ්බොත් ධන සංඛ්‍යාවක එකෙහි අනුපූරකය යනු ධන සංඛ්‍යාවක එකෙහි අනුපූරකය යනු එහි
දිවිමය සංඛ්‍යාවයි. ඒ කියන්නේ ළමයි අපි මේ ධන සංඛ්‍යා දිවිමය කරාට ඒක එකේ අනුපූරකයේ ගන්න ඒ විදිහටමයි. ඒ කියන්නේ ආයේ විශේෂත්වයක් නැහැ. මොකද එකේ අනුපූරකේ භාවිතා කරන්නේ ඍණ සංඛ්‍යාවලටනේ. ධන සංඛ්‍යාවලට අනුපූරකයක් ඕනේ නැහැනේ අපිට. හරි. අපි උදාහරණයක් කරමු. ඍණ පහෙහි එකෙහි අනුපූරකය සොයන්න කියලා ලියන්නකෝ. ඍණ පහෙහි එකෙහි අනුපූරකය සොයන්න. අනුපූරක වලදීත් ළමයි අපිට බිටු 4 8 කියන දෙකෙන් යන්න වෙන්නේ. ගොඩක් වෙලාවට අපි යන්නේ නම් 8. හරිද? අනුපූරක වලදී බිටු 8ක් භාවිතා කරනවා අපි සංඛ්‍යාවන් නිරූපණය කරන්න. මේ වෙලාවට අපි කොහොමද ළමයි ඍණ 5 එකේ අනුපූරකය හොයන්නේ? අපි බලන්න. අපි කරන්නේ මුලින්ම ඍණ 5 එකේ අනුපූරකය හොයන්න කලින් අපි ධන 5 කියන සංඛ්‍යාවේ දිවිමය කරනවා. දැන් ධන 5 දිවිමය කරාම 1.1 නේ ළමයි. නමුත් ඉස්සරහට තව බිංදු 5ක් මට දාන්න වෙනවා. තේරුණාද? ඔන්න ඔහොමයි යෝග කරන්නේ. ඍණ 5ක ඕනිම වෙලාවක ඍණ 5ක සංඛ්‍යාවක් ඍණ 5ක එහෙම නැත්නම් ඍණ සංඛ්‍යාවක එකේ අනුපූරකය හොයන්න කිව්වොත් ඔයා එයාගේ ධන සංඛ්‍යාව හොයන්න. හොයලා ළමයි මොකද කරන්නේ? මෙන්න මේ උත්තරේ ළමයි අනිත් පැත්ත හරවන්න. ඔන්න දැන් මෙයාගේ එකෙහි අනුපූරකය එනවා. අනිත් පැත්ත හරවනවා 1 1 1 1 1 බිංදුවයි 1 බිංදුව. මේ තමයි ඍණ 5 දිවිමය සංඛ්‍යාව සමානයි ඍණ 5. ඔච්චරයි. එහෙනම් එකේ අනුපූරකේ කවුරුහරි ඇහුවොත් ඍණ 5 එකේ අනුපූරකේ කියන්නේ මොකක්ද කියලා මෙන්න මේ අන්තිම උත්තරය දෙන්න. හැබැයි ළමයි මේ තියෙන්නේ ධන 5හි එකෙහි අනුපූරකය. ඒකමයි. අපි කිව්වේ ධන සංඛ්‍යාවක ළමයි එකේ අනුපූරකය කියන්නේ එම දිවිමය සංඛ්‍යාවමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. මොකද ධනවල හොයන්න දෙයක් නැහැනේ. අපි කරන්නේ ඍණ නම් එම දිවිමය සංඛ්‍යාව අනිත් පැත්ත හරවන එක. තේරුණාද හැමෝටම? ඔව් සර්. හරි. යටින් තරුවක් දාලා ලියා ගන්න එහෙනම් මෙන්න මෙහෙම. එකෙහි අනුපූරකය සරල ක්‍රියාවලියකි. එකෙහි අනුපූරකය සරල ක්‍රියාවලියකි. එකෙහි අනුපූරකය සරල ක්‍රියාවලියකි. එබැවින් අඩු පිරිවැයකින් එකෙහි අනුපූරකයට අදාළ දෘඩාංග නිපදවිය හැක. මේ දැන් රතු පාටින් මම ඔය ලිව්ව කොටස විභාග ප්‍රශ්නයකටත් ආවා. ඕකම ආවා විභාග ප්‍රශ්නයකට. එකෙහි අනුපූරකය සරල ක්‍රියාවලියකි. එබැවින් අඩු පිරිවැයකින් එකෙහි අනුපූරකයට අදාළ දෘඩාංග නිපදවිය හැක. එකෙහි අනුපූරකය සරල ක්‍රියාවලියකි. එබැවින් අඩු පිරිවැයකින් එකෙහි අනුපූරකයට අදාළ දෘඩාංග නිපදවිය හැක.
ඔන්න එක වාසියක් එකේ අනුපූරකයේදී අපිට අඩු මුදලකින් දෘඩාංග නිපදවන්න පුළුවන්. ඒක ලැබෙන්නේ එකේ අනුපූරකයේ හරි සරල ක්‍රියාවලියක් හින්දා. හරි. දැන් ඔයාලට දෙනවා චූටි වැඩක්. ඒ වැඩෙන් මේක මම නවත්තනවා. 0 1 2 3 4 5 6 7 ඔය කියන අටේ පාදේ සංඛ්‍යා ටිකවත් අපි ගමු. මට දෙන්න ළමයි මෙතන මේ වෙනවනේ. හරි. ධන දිවිමේ සංඛ්‍යාව. ධන දිවිමය එක දෙන්න. ඊට පස්සේ මට ඍණ දිවිමය දෙන්න. හරි. මේක දැන් පන්ති වුණාට පස්සේ දැන් කරන්න. උදාහරණයක් විදිහට බිඳුව කියන සංඛ්‍යාව අපි පිටු 8කින් ගත්තොත් ඔන්න ඔහමනේ. ඒ ධන නම්නේ. ඒක ඍණ නම් බිඳුව කියන සංඛ්‍යාව ඍණ බිඳුව නම්. කණිකිද? මොකද වෙන්නේ? ඍණ එකෙන් ඔහමයි. sorry. 1 8. අනිත් ටිකත් ඔය විදිහට ගන්න පුළුවන් නේද? right. වැඩේ ඉවරයි. පන්ති ඉවරයි. මොකද මම දෙකේ අනුපූරකයේ ගන්න නැහැ. මේකෙන් ගණන් හදන්න ඕනි ගොඩක්. ඒතර අපිට ගණන් හදාගෙන යද්දී අන්තිම ටිකේදී ළමයි ටික යන්න යනවා සහ ළමයි ටිකක් නිදිමතේ ඉන්නේ. අපරාධයක්. අපි ලබන සතියේ ප්‍රෙස් ඩේ එකකින් පටන් අරගෙන මේ කොටස හොදට ඉවර කරමු. මොකද මේක පැය භාගයක විතර කොටසක්. අපි පැයක් විතර අරගෙන ඉවර කරමු. ඒතර නම්බර් සිස්ටම් ලබන සතියෙන් ඉවර වෙනවා. පාඩම ඉවරයි. ඒතර නම්බර් සිස්ටම් ගැන ආයි කියන්න දෙයක් නැහැ. MCQ දෙකක් වගේ ඉන්නේ. ඒ ලකුණු දෙක ගැන පුදුම විශ්වාසයක් ඔන්න දැන් මේ පන්ති හිටපු ළමයිට තියෙනවා. මම දීපු පේපර් බුක් එක අරගෙන ඒකේ ගණන් ටිකක් හදන්න සුපිරියට තනියෙන් හදන්න හදලා තියාගන්න. අපි ලකුණු බලමු. නිකල සංඛ්‍යා දාගන්න බිඳුවේ ඉඳන් 7 වෙනකම් ධන දීමේ ඍණ දීමේ. ඔයාලා තියෙන ඉස්සෙල්ලම මේකේ ධන දීමේ ටික ගන්න. ඒ ටික ඔක්කොම අනිත් පැත්ත හරවන්න. එතකොට ඔයාලට එම සංඛ්‍යාව මේ ඍණ සංඛ්‍යාව ලැබෙනවා. හරි. ඒ chart එකෙන් ඔයාලට උනේ ගාණක් ඊට පස්සේ හදාගන්න පුළුවන්. හරි. ඔක ලියාගත්තා හැමෝම ගියා. good night. ආයිබෝවන්. අපි ආයි සිකුරාදාට හම්බ වෙමු. ආයිබෝවන් සර්. මම මේක මේ අයින් කරන්නේ නැහැ. ලියාගන්න ඉවරයි යන්න.